රයිට් පොඩ්ඩක් ඉන්න අපි ඊයේ ලියප එක ආපහු ලියමු. ඊයේ ලියප එක පොඩ්ඩක් මිස්ප්ලේස් වෙලා තියෙනවා. අපි IP version 6 address එකක් උදාහරණයක් විදිහට ලියමු. ලියලා ඒකම ඒ ගැන අපි කතා කරමු. ඒක තමයි හොඳම. අපි ඊයේ කතා කරා මේ ගැන. ඒ වුණාට අද මං හිතන්නේ ඊයේ නොහිටපු කීප දෙනෙක් ඉන්නවා. ඒ නිසා මං ආයි මේක මතක් කරනවා. හිටපු අයටත් මතක නැහැ. හිටපු එක්කෙනාට මතක. හිටපු අයට මතක නැහැ. අනේ මන් දන්නේ. මේ රාශිනී මතක නැහැනේ හිටපු අයට සමහරුන්ට. අනේ සර් මතකයි අර මේ නම පොඩ්ඩක් අමතක වුණා. ඈ? දැන් පොඩ්ඩක් අමතක වුණා. නම කවුද මේ කවුරු හරි හිටියනේ සඳුනි කල්පනා මේ ඊයේ ප්‍රශ්නේ කරාද දුවේ මොකද උනේ මං දැක්කා එනවා ඇවිල්ලා කතා කරන්න උනේ නෑ. ඔයාලට මං හිතන්නේ ආයි ඩිස්කනෙක්ට් වෙලා තිබුණා. නේද? ඩිස්කනෙක්ට් වෙලා හරි ගිහිල්ලා හරි තිබුණා. right. අපි බලමු මේ IP version 6 එකක් බයිනරිස් වලට කන්වර්ට් කරන්නේ කොහොමද කියලා. මේක ෂඩ් දශමයේ වලින් එළියන්නේ. ඒ කියන්නේ මොනයින්ද හෙක්සාඩෙසිමල් වලින්. එතන මේ හෙක්සාඩෙසිමල් to binary change වෙන pattern එකක් තියෙනවා. අපි බලමු මොකක්ද මේ pattern එක කියලා. මං ඊයේත් ඒක ලිව්වා. අදත් ඒ chart එක ලියන්නම් ටක් ගාලා. මොකද ඊයේ ලියපු එක පොඩ්ඩක් මිස්ප්ලේස් වෙලා. දන්න අයත් ඇති. මේක මෙන්න මේ ආකාරයට මතක තියාගත්තාම ඔයගොල්ලෝ ඇති මෙතනින් එහාට ලොකු දේවල් එන්නේ නැහැ. නමුත් මේක ඇදලා තින්නේ කොහොමද කියන එක මතක තියාගත්තා නම් හරි. මතකයි සර් ටිකක් ඕ ලෙවල් වල තිබුණනේ ටිකක්. හෙක්සාඩෙසිමල්. ඔව් කන්වර්ට් කරන විදිහ. සර් ABC කියන්නේ අර 10 11 12 ඒවද? ABC කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ ඒ කියන්නේ පළවෙනි අකුර. B කියන්නේ දෙක. C කියන්නේ තුන්වෙනි එක. ඈ? නෑනේ 16 පාදෙන් ලියනකොට මට මතකයි. ඒක මම කිව්වේ ඉංග්‍රීසි හෝඩිය අකුර. ඉංග්‍රීසි හොදේ ඒක නෙමෙයි මං ඇහුවේ. එහෙනම් ඔව් දැන් සර් ලියලා තියෙන්නේ. ඒක ඇහුවේ මං ඒක. බලමු. සර් ඊළඟට ඔක අර දේශනේ 8 4 2 1 කියලා අර ඒකට දැම්මහම ගන්න ලේසි. මුකුත් ඕනේ මේ chart එක මතක තියාගන්න. අද මේ හෙක්සාඩෙසිමල් වල ගණන් එන්නේ නැහැ. ඔයාලා නිකන් ඒක මේ දැනගන්න
දැන් තේරුණේ මේ 128 හැදෙන විදිහ. ඈ 128 හැදෙන විදිහ දැන් තමයි. දැන් තේරෙනවනේ සැප කණේනේ ඈ right අපි ඒ කන්වර්ට් කරොත් බයිනරිස් වලට ඒ කන්වර්ට් කරොත් ඔය අපි ඒ කන්වර්ට් කරලා බලමු ඊට පස්සේ B කන්වර්ට් කරමු right ඔන්න මේ හෙක්සාඩෙසිමල් බිට්ස් 4ක් අපි බයිනරිස් වලට කන්වර්ට් කරාම සිටුේෂන් එක. ඒ කියන්නේ එතකොට බයිනරිස් කීයක් තියෙනවද උතන? 16ක් තියෙනවා. බිට්ස් 16ක් තියෙනවා. එතන මේ වගේ බිට්ස් 16යි 16 8ක් කීයද? 16 8ක් කීයද? 128යි. 128යි. ඔය විදිහට තමයි හෙක්සාඩෙසිමල් වලින් IP version 6 IP address එකක් හැදෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් ලියාගමු. පැහැදිලි වුණාද මේ IP version address එක හැදෙන විදිය? හැමෝටම? ඔව් සර් පැහැදිලි. පැහැදිලි. කවුද? අංජල? සඳුනි කල්පනා? සුදීප නම් එදා හිටියා. සුදීප ඊයේ හිටියා. right. අපි මේක ලියාගමු. මාතෘකාව ලියාගන්න. IPv6 address කියලා. IPv6 කියලා ඩෑෂ් එකක් දාලා මේකේ
ෂෙයා එක තියෙනවානේ ඒ ෂෙයා එකේ තියෙන විදිහට IP version 6 address කියලා ලියා ගන්න. මේ ගැන ලියමු මෙහෙම කරුණු වශයෙන් ලියාගමු අපි. කරුණු වශයෙන් ලියාගමු IP version 6 ලිපිනය නිර්මාණය වී ඇත්තේ බිට් 128කින්. IP version 6 ලිපිනය නිර්මාණය වී ඇත්තේ බිට්ස් 128කිනි. බිට්ස් 128කිනි. බිටු 128කිනි. ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න. IP version 4 ලිපිනයක IP version 4 ලිපිනය IP version 4 ලිපිනය IP version 4 ලිපිනය අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවුණු බැවින් IP version 6 ලිපින හඳුන්වා දෙන ලදී. IP version 6 ලිපින හඳුන්වා දෙන ලදී. මෙම ලිපින වල විශේෂත්වය වනුයේ දිගින් දීර්ඝභාවයෙන් තරමක් වැඩිවීමයි. එබැවින් මෙවන් ලිපිනයක් ආධාරයෙන් කිසියම් පරිගණකයක සුරක්ෂිතභාවයද රැකිය හැක. මෙම ලිපිනය භාවිතයෙන් ඊළඟ කරුණ මෙම ලිපිනය භාවිතයෙන් විශාල ජාල ප්‍රමාණයක් නිර්මාණය කළ හැක.
විශාල ජාල ප්‍රමාණයක් නිර්මාණය කළ හැක. විශාල ජාල ප්‍රමාණයක් නිර්මාණය කළ හැක. එමෙන්ම ඊළඟ කරුණ ලියන්න එමෙන්ම එක් ජාලයක අන්තර්ගත කළ හැකි පරිගණක සංඛ්‍යාවද එක් ජාලයක අන්තර්ගත කළ හැකි පරිගණක සංඛ්‍යාවද අති විශාලය IP version 4 IP version 6 ලිපිනයක් ලියා දැක්වීමේදී ඊළඟ එක IP version 6 ලිපිනයක් ලියා දැක්වීමේදී IP version 6 ලිපිනයක් ලියා දැක්වීමේදී ෂඩ් දශමය භාවිතා කරයි. right ඒක ලියලා ඉවර වෙලා උදාහරණ විදියට මම මෙන්න මේ ස්ක්‍රීන් එකේ පෙන්නලා තියෙන ටික මේ විදියටම ලියා ගන්න.
සර් රැකල් ඉවරයි. හැමෝම ඉවරයි. සර් නෑ කියලා හිතුවේ. ඈ සර් නෑ කියලා හිතුවේ. හැමෝම ඉවරයිද? ඔව් සර්. ඉවරයි. ලියාගමු. ඊට යටින් හෙක්සාඩෙසිමල් ලියන්න එපා. ෂඩ්දශමය සංඛ්‍යා 4 බැගින් ඉහත IP ලිපිනය ෂඩ්දශමය සංඛ්‍යා 4 බැගින් ඉහත IP ලිපිනය ගොඩවල් 8කට බෙදේ. ෂඩ්දශමය සංඛ්‍යා 4 බැගින් ඉහත IP ලිපිනය ගොඩවල් 8කට බෙදේ. ඊළඟ තරු ලකුණ ලියන්න. එසේ වූ විට මේ chart එකත් අඳගත්තනේ පැත්තේ. ඔව් සර්. එසේ වූ විට එසේ වූ විට එක් ෂඩ්දශමය සංඛ්‍යාවක් බිට් 4කින් සමන්විත බව දක්නට ලැබේ. එසේ වූ විට එක් ෂඩ්දශමය සංඛ්‍යාවක් බිටු 4කින් සමන්විත බව දක්නට ලැබේ. බිටු 4කින් සමන්විත බව දක්නට ලැබේ. බිටු 4කින් සමන්විත බව දක්නට ලැබේ. එනම් ඉහත ලිපිනේ ෂඩ්දශමය සංඛ්‍යා 4කින් වෙන් වූ එක් කොටසක එනම් ඉහත ලිපිනේ ෂඩ්දශමය සංඛ්‍යා 4කින් වෙන් වූ එක් කොටසක ෂඩ්දශමය සංඛ්‍යා 4කින් වෙන් වූ එක් කොටසක ෂඩ්දශමය සංඛ්‍යා 4කින් වෙන් වූ එක් කොටසක බිටු 16ක් අඩංගු වේ. බිටු 16ක් අඩංගු වේ. බිටු 16ක් අඩංගු වේ. බිටු 16ක් අඩංගු වේ. ඊළඟ කරුණ ලියන්න. ඊළඟ කරුණ ඒ අනුව ෂඩ්දශමය ඒ අනුව ෂඩ්දශමය සංඛ්‍යාව ෂඩ්දශමය ආකාරයට නිර්මාණය වූ ඉහත ලිපිනයෙහි ෂඩ්දශමය ආකාරයට නිර්මාණය වූ ඉහත ලිපිනයෙහි බිටු 128ක් අඩංගු වේ. බිටු 128ක් අඩංගු වේ. ඒකටම ලියන්න ෂඩ්දශමය සංඛ්‍යා
32ක් අඩංගු වේ. ෂඩ් දශමයේ සංඛ්‍යා 32ක් අඩංගු වේ. හරි. පැහැදිලිනේ IP version 2 IP version 6 address එක ගැන. එතකොට අපිට මේ වගේ කතා කරන්න තව address එකක් තියෙනවා. මේ වගේ කතා කරන්න තව address එකක් තියෙනවා. අපි මුලදිත් මේවා ගැන පොඩ්ඩක් කතා කරා. ඒ වුණාට මෙහෙම දීර්ඝ වශයෙන් මේවා හැදිලා තියෙන්නේ කොහොමද, මොන විදියටද, ඒක ඇතුලේ தත්ත්වය කොහොමද කියන එක අපි බැලුවේ නැහැ. දැන් අපි කියන්නේ අපිට අත්‍යවශ්‍යම අපි නිතරම භාවිතා කරන IP version 4 කියන address එකේ address එක ගැන ගොඩක් දේවල් ඉගෙනගෙන ඒකේ අවසාන හරියට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒත් එක්කම මේ දෙක ගැනත් අපි මතක් කරගන්න ඕන, මේ ලිපින වර්ග දෙක ගැන. ඒ නිසා තමයි මේක මෙතෙන්ට මම මේ ඇඩ් කරේ. අපි IP version 6 address එකක් ගැන දැන් ඉගෙනගෙන හමාරයි. ඊළඟට අපි කතා කරන්න යනවා මොකද්ද MAC address එක ගැන. MAC address එක ගැන අපි පොඩි හඳුන්වීමක් මුලදී කරා. නමුත් අපි බලමු මේ MAC address එකක් කියන්නේ මොකක්ද? ආපහු සැරයක් බලමු. MAC address එකක් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? ඊළඟට MAC address එක MAC address එකක් ගත්තොත් ඒ MAC address එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියන දේවල් ටික කතා කරමු. MAC address එකක් කියලා කියන්නේ ඇත්තටම භෞතික ලිපිනයක්. භෞතික ලිපිනයක්. මේ භෞතික ලිපිනය අපිට භෞතික දෙයක්. දැන් අපි භෞතික වස්තු දැන් අපිටත් අපි ඉපදෙන වෙලාවේ දිනල් ලැබිච්ච භෞතික කෑලි අරගෙන තියෙනවානේ අපිට භෞතික වස්තු දිනවනේ. මේවා වෙනස් කරන්න ගලවන්න කරන්න බෑනේ නේ. පුළුවන්ද? මේවා ඒවා ගලවලා මාරු කරන්න එහෙම පුළුවන්ද? පුළුවන්. හොඳට තියෙයි කියලා. අනේ එහෙමනේ මං හිතුවා පුළුවන් කිව්වා කියලා. මේවා එහෙම ඕන එකක් මාරු කරලා වෙන එකක් හයි කරගන්න. තවන්ට නිකන් හරි නෑ කියලා හිතනවා නම් වෙන යාළුවෙක් එකක් අතිල්ලන් හයි කරගන්න එහෙම. බෑනේ නේ එහෙම පුළුවන් කමක් නෑනේ නේද? සොනාලි ඇන්ජල ඉස්සරහට කියන්න බෑ නේද? ඒවා කියන්න බෑ ඉතින්. දැන් මේ එන ඒවා හැටියට සමහරට ඉතින් පුළුවන් මේ ටක් ගාලා වුණ වෙලාවට කැපුවා කැපුවා නෙවෙයි ගැලෙව්වා අයින් කරා වෙන එකක් තියාගත්තා. එහෙම නැත්නම් මේ මොනවාද රිප්ලේස්මන්ට්ස් කීපයක් ළඟ තියෙනවා. යන අවශ්‍ය වෙලාවට අවශ්‍ය එක දාගෙන යන්න සමහරට. නමුත් අද දක්වා පවතින තත්ත්වය අනුව මේක වෙනස් කරන්න බෑ. මේක භෞතික දෙයක්. මේ හේතුව මේක මේ MAC address එක කියන එක අදාළ උපාංගයේ නිෂ්පාදන අවස්ථාවෙම ලබා දෙන ලිපිනයක්. අදාළ උපාංගයේ නිෂ්පාදන අවස්ථාවෙම ලබා දෙන ලිපිනයක්. මේ ලිපිනේ ස්ථිරවම ඒ උපකරණය තුළ ඒ නිෂ්පාදන අවස්ථාවේදී මේක ගබඩා කරනවා. ඒ වගේ මේ ගබඩා කරපු ෂඩ් දශමයේ සංඛ්‍යාව මේ MAC address එක එහෙම නැත්නම් media access control එක ලියන්න පාවිච්චි කරන්නේත් ෂඩ් දශමයේ සංඛ්‍යාවමයි.
ලියන්න පාවිච්චි කරන්නේ ශබ්දශමය සංඛ්‍යා. මෙතන අන්තර්ගත වෙනවා ශබ්දශමය සංඛ්‍යාව තුළ බිට් 48ක් ශබ්දශමය සංඛ්‍යාව ෂඩ්දශමය සංඛ්‍යාවලින් නිර්මාණය වෙච්ච MAC ඇඩ්‍රස් එක තුළ අන්තර්ගත වෙනවා බිට් 48ක්. අපි බලමුද මේක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. උදාහරණයක් විදියට right ඔන්න MAC ඇඩ්‍රස් එක අපි උදාහරණයක් ගත්තොත් MAC ඇඩ්‍රස් එක ඔන්න ඔය ආකාරයට තමයි MAC ඇඩ්‍රස් එකක් අපි MAC ඇඩ්‍රස් එකක් ලියන්න මෙන්න මේ ආකාරයට මේක තමයි උදාහරණය. මේ විදිහට තමයි MAC ඇඩ්‍රස් එකක් ලියවෙන්නේ. එතකොට MAC ඇඩ්‍රස් එකක ෂඩ්දශමය සංඛ්‍යා කීයක් තියෙනවද? ෂඩ්දශමය සංඛ්‍යා 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් තියෙනවා. එතකොට මේ ෂඩ්දශමය සංඛ්‍යා බිට් වලට පරිවර්තනය වුණොත් මොකද මේ ෂඩ්දශමය සංඛ්‍යාව කියවන්නේ අපි නෙමෙයි. ෂඩ්දශමය සංඛ්‍යාව කියවන්නේ අදාළ MAC ඇඩ්‍රස් එක කියවන්නේ කම්පියුටර් එකට. එහෙනම් එයා බිට් වලට අනිවාර්යෙන් කන්වර්ට් විය යුතුයි. මෙයා බිට් වලට කන්වර්ට් වුණොත් මේ ෂඩ්දශමය සංඛ්‍යා දෙකකින් වෙන් වෙච්ච එක ගොඩක එක කොටසක තියෙනවා බිට් 8ක්. බිට් 8ක්. එතකොට ඒ වගේ කොටස් තියෙනවා මෙතන 6ක්. ඒ කියන්නේ එතකොට අවසානයේදී බිට් 48ක් එනවා MAC ඇඩ්‍රස් එකක් තුල. MAC ඇඩ්‍රස් එකක් තුල බිට් 48ක් වෙනවා. ෂඩ්දශමය සංඛ්‍යා 12ක් අන්තර්ගතයි. ඒක අපි ලියලා බලමු.
right. ඔන්න මෙන්න මේ මම මේ ඇඳපු ආකාරයට තමයි MAC ඇඩ්‍රස් එකක කියන්නේ ෂඩ් දශමයේ සංඛ්‍යා තියෙන ඒවා බයිනරිස් වලට කන්වර්ට් කරන්නේ බයිනරි වලට හරවන්න. අපි MAC ඇඩ්‍රස් එකේ මාතෘකාව ලියාගෙන ඒ ගැන ප්‍රධාන දේවල් ටික පොඩි සටහනක් කරගෙන මේ ඇඩ්‍රස් මේ ටික මේ උදාහරණෙත් ලියාගෙන ඊට පස්සේ තව විශේෂිත සුළු කාරණා දෙකක් තියෙනවා MAC ඇඩ්‍රස් එක ගැන කතා කරන්න. ඒ ටිකත් කතා කරමු. MAC ඇඩ්‍රස් එක ගැන පැහැදිලි නේද? මේකේ මේ කොහොමද ලියන්නේ? ෂඩ් දශමයේ සංඛ්‍යා කීයක් තියෙනවද? ෂඩ් දශමයේ ටික බයිනරි වලට හැරෙනකොට බයිනරි කීයක් තියෙනවද? පැහැදිලි නේද ඒක? ආයි පැහැදිලි කරන්න ඕනද? පැහැදිලි සර්. සොනාලි, සඳලි, අසුනි, චතුරංග පැහැදිලි සඳුනි කල්පනා නේද? සද්දයක් නැහැ. තේරුණාද මේ කතා කරපු දේ? සඳුනි කල්පනා සහ තව එක්කෙනෙක් ඉන්නවා නේද? ඔක්කොම නම් ටික දාලාද පුතේ ගෲප් එකට? හැනා ඉන්නේ නේද? නම් ටික දාලාද ගෲප් එකට? ඔක්කොම හරි right. එහෙනම් මාතෘකාව ලියා ගන්න. MAC address media access control address. MAC address media access control address. MAC address. ඡේදයක් විදිහට මේක ලියා ගන්න. ගොඩක් ලොකු නෑ. මෙය භෞතික ලිපිනයකි. මෙය භෞතික ලිපිනයකි. මෙය භෞතික ලිපිනයකි. එම ලිපිනය අදාළ උපකරණය නිර්මාණය කිරීමේදී 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 නිෂ්පාදකයා විසින් ලබා දේ. නිෂ්පාදකයා විසින් ලබා දේ. නිෂ්පාදකයා විසින් ලබා දේ. එහිදී මෙම ලිපිනය ස්ථිරවම උපකරණය තුල ගබඩා කරයි. උපකරණය තුල ගබඩා කරයි. උපකරණය තුල ගබඩා කරයි. බැක් ලිපිනයක් ලිවීම සඳහා බැක් ලිපිනයක් ලිවීම සඳහා බැක් ලිපිනයක් ලිවීම සඳහා බැක් ලිපිනයක් ලිවීම සඳහා ෂඩ් දශමය සංඛ්‍යා භාවිතා කරනු ලැබේ. වරහන් ඇතුලේ ලියන්න හෙක්සාඩෙසිමල් කියලා. අනිවාර්යෙන් එක ලියන්න ඕන හෙක්සාඩෙසිමල් කියලා. බැක් ලිපිනයක් ලිවීම සඳහා ෂඩ් දශමය සංඛ්‍යා භාවිතා කරනු ලැබේ. කියලා ලියලා මම මේ MAC address කියලා ලියලා තියෙනවානේ MAC එකක්. ඒකේ මම කඩලා තියෙනවා මේක කොටස් දෙකක් මං කඩලා තියෙනවා. ඔයගොල්ලෝ මේකේ MAC එකේ ඔක්කොම කොටස් ටික කඩන්න. බයිනරිස් වලට. බිට්ස් වලට කඩන්න ඔක්කොම කොටස් ටික. මම කොටස් දෙකයි කඩලා තින්නේ. මේකේ ඔයගොල්ලෝ කඩන්න ඔක්කොම ටික කොට මේ බිට්ස් වලට.
ටක් ගාලා කරගමු. හරි. හැමෝම ඉවරයිද පුතේ? ඔව් සර්. right okay. right විනාඩියක් ඉන්න මම මේ ඔයගලන්ට ප්‍රශ්න ටිකක් තෝරනවා. හැමදාම මං කිව්වනේ අමාරුයි දානවා කියලා. හරිද? මං කියලානේ තියෙන්නේ හැමදාම අමාරුයි දානවා කියලා. අදත් අමාරුයි දාන්න කියලා මට හිතුණා. සර් ඔය ප්‍රශ්න සර් මේ පොතේද කරන්නේ නැත්නම් මම නම් සර් කොළවල ලියන්නේ. කොළවල ලියලා මේ හමුනනවා. නෑ දිලුම් දැන් පොතේ කරන්න. මං අර උදාහරණ සමහර ඒවා එන්න ඕන නිසා සමහර තැන්වල පොලේ කරන්න කිව්වා. මොකද සමහර ඒවා දිලුම් අපි ප්‍රශ්නේ කරලා ඉවර වෙලා මාතෘකාව කරපු තැන් තියුණානේ මතකද? මුලදී සමහර ඒවා ඔව් සර්. සමහර තැන් ඉස්සෙල්ලා අපි අභ්‍යාස කරා. අභ්‍යාසෙන් පාඩම ඉගෙනගෙන ඉවරලා ඊට පස්සේ මාතෘකාව ලියලා ඒ ගැන සටහන ලියපු තැන් තිබුණානේ. ඒ තැන්වලදී තමයි මම ওই සමහර අභ්‍යාස කොලේ කරන්න කිව්වේ. මම දැක්කවා මේ ඊයේ කරපු එකත් කොලේ තමයි කරලා දෙන්නේ. ඒක අලව ගන්න. දැන් මින් ඉදිරියට අපි අභ්‍යාස කරන ඒවා පොතේ කරමු. රයිට්? හරි සර්. යාසයක් දෙන්න මේ වැලේ පොඩ්ඩයි.
රයිට් අපි මැක් එක ගැන ලියාගමු. මැක් එක ගැන ඉතුරු ටික අපි ලියාගමු. ඉහත සැකැස්ම අනුව ඒ ටික ලියාගමු තරු ලකුණු දාලා. පළවෙනි තරු ලකුණ ලියන්න. ඉහත සැකැස්ම අනුව මැක් ලිපිනයක් ලිවීම සඳහා ෂඩ් දශමය සංඛ්‍යා හෙක්සාඩෙසිමල් කියලා හැමතැනම ලියන්න ඕන. ෂඩ් දශමය සංඛ්‍යා 12ක් අවශ්‍ය වේ. 12ක් අවශ්‍ය වේ. ඊළඟ තරු ලකුණ ලියන්න. මෙම ලිපිනයද හෙක්සාඩෙසිමල් සංඛ්‍යා දෙක බැගින් කොටස් 6කට වෙන්නේ. එය ඊළඟ කරුණ වෙන් කරනු ලබනුයේ ඩබල් ඩොට් දාලා ලියන්න. කෝලන් මගිනි කෝලන් නෙමෙයි කෝලන් එක මගිනි. ඒ වෙන් කරනුයේ කෝලන් එක මගිනි. තවද ඉහත සැකැස්ම අනුව මැක් ලිපිනයක් බිටු 48කින් නිර්මාණය වී ඇති බව දැක්විය හැක. right. එතකොට මේ මැක් ලිපිනේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේ මැක් ලිපිනේ මැක් ඇඩ්‍රස් එකේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේ මැක් ලිපිනේ බෙදෙනවා කොටස් දෙකකට. මේ මැක් ලිපිනේ බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. කැතයි මගේ සංගල වරහන. මැක් ලිපිනේ බෙදෙන කොටස් දෙකකට. බිට් 24 ගානේ කොටස් දෙකකට බෙදෙනවා. එකෙන් පළමු බිට් 24 ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා. ආයතනේ මේ අදාළ උපකරණය නිෂ්පාදනය කරපු ආයතනයේ අනන්‍යතාවය තහවුරු කරන්න. අදාළ උපකරණය නිෂ්පාදනය කරපු ආයතනයේ අනන්‍යතාවය තහවුරු කරන්න ඒගොල්ලෝ පළවෙනි බිට් 4 උපකාර කරගෙන තියෙනවා. එහෙනම් ඒ පළවෙනි බිට් 4න් මොකද්ද ප්‍රදර්ශනය වෙන්නේ?
පළවෙනි බිට් 4න් ප්‍රදර්ශනය වෙනවා කම්පනි ID එක. ආයතනයේ අනන්‍යතාවය. ආයතනයේට ඒගොල්ලෝ දීලා තියෙන අංකය. පළවෙනි බිට් 24න් ප්‍රදර්ශනය වෙනවා. ඊළඟ බිට් 24 නුත් තවත් ප්‍රධාන වෙච්ච කොටසක් පෙන්නුම් කරනවා. ඊළඟ බිට් 24. මොකද්ද? ඩිවයිස් ආ? ඩිවයිස් ඔව්. ඩිවයිස් සීරියල් නම්බර්. අදාළ උපකරණයේ අනන්‍යතාවය තහවුරු කරගන්න අදාළ උපකරණයටත් මේගොල්ලෝ සීරියල් නම්බර් එකක් දීලා තිනවා. එහෙනම් මෙන්න මේ ඊළඟ බිට් 24න් පෙන්නනවා device serial number. මෙහෙම ලියාගන්න. ඊළඟට අලුත් කරුණක් විදිහට ලියාගන්න. ඉහත සඳහන් කරන ලද මැක්ලිපිනෙහි මුල් බිටු 24 මගින් මුල් බිටු 24 මගින් අදාළ උපකරණය නිෂ්පාදන කරන ලද ආයතනය අනන්‍යව හඳුනා ගනී. ඉතිරි බිටු 24 අදාළ උපකරණයේ අනුක්‍රමික අංකය නිරූපණය කරයි. කියලා ලියලා මේ MAC address එක ආපහු ලියන්න. මේ කියන්නේ bits වලින් නෙමෙයි ලියන්න ඕන hexadecimal වලින් අදාළ MAC address එක ලියලා bit 24 වෙන් කරලා company ID device serial number කියලා දාගන්න.
හරිනේ ඉවරයි ඉවරයි සර්. හැමෝම ඉවරයිද සඳල ඉවරයි අනිත් අය සර් පොඩ්ඩක් ඉන්න. හරි 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 සර්. හරි එහෙනම් දැන් මේ වෙද්දි දන්නවා ඇත්තටම MAC address එකක් කියලා කියන්නේ මොකක්ද IP version 6 address එකක් කියලා කියන්නේ මොකක්ද මේවායේ අන්තර්ගතය මොනවද කියලා දන්නවා ඒක හොඳටම ඇති ඔයාලට දැන් මේ පාඩමෙන් පොඩ්ඩක් අපි යමු පැත්තකට මේ පාඩමෙන් පොඩ්ඩක් අපි ඇවිල්ලා පැත්තකට ලියාගන්න අභ්‍යාසය කියලා නිකන් ඉන්න දෙන්නේ නැහැ මං කියලා තියෙන්නේ හොඳ රශිනි මං කිව්වා මතකද නිකන් ඉන්න දෙන්නේ නැහැ කියලා දැන් ඊයේත් පැටලිලා දඟලන්න හැදුවා මට බැන ඔක්කොම එක මෙන්න මේ IP එක ලියාගමු 192.168.192.168.1.33 CIDR 27 CIDR 27 CIDR 27 ඔන්න දැන් මම මේ කියපු විදියට මේක දාන්න කරගන්න 192.168.1.33 CIDR 27 යන IP ලිපිනයක් යන IP ලිපිනයක් යන IP ලිපිනයක් යන sorry IP ලිපිනයෙහි හොඳ IP ලිපිනයෙහි උපජාල ලිපිනය වනුයේ යන IP ලිපිනයෙහි උපජාල ලිපිනය වනුයේ හොඳ යන IP ආයෙ කියන්නකෝ 192.168.1.33 1.33 CIDR එක 27 CIDR එක 27 යන IP ලිපිනයෙහි උපජාල ලිපිනය යන IP ලිපිනයෙහි උපජාල ලිපිනය සොයා දක්වන්න යන IP ලිපිනයෙහි උපජාල ලිපිනය සොයා දක්වන්න ප්‍රශ්න තේරුම් ගන්න
ඉවර වෙලා මට කියන්න මම මෙතන ඉන්නවා. හරිද තත්ත්වය? හරි සර්. අනිත් අය අනිත් අයත් ඉවරයිද? කසුනේ නේද ඉවරයි කිව්වේ? උත්තරේ දාන්න බලන්න කසුනේ. හා සර්.
සර් මේ සර් මේ IB ලිපිනේ උපජාල ලිපිනය සොයා දක්වන්න කියලානේ. ඔව් ඔව් උපජාල ලිපිනයනේ. ඔව් ඔව් ප්‍රශ්න දෙන විදිය බලන්න. අර මන් දීපු IP එකේ මන් දීපු IP එකේ සබ්නෙට් ඇඩ්‍රස් එක. ඒ කියන්නේ උපජාල ලිපිනය. يعني ජාල ලිපිනය. වන්න ඕන හරි සර්. හරි. දෙන්නේ. සර් ජාල ලිපිනයනේ නේ? ආ? ජාල ලිපිනය. ඔව් ඔව්. ඔව්. සර් උපජාල ලිපිනය සොයා දක්වන්න කියලා කිව්වා. ප්‍රශ්න තියෙන්නේ 192 169 යන ලිපිනේ උපජාල ලිපිනේ. උපජාල ලිපිනය කියලා එතන අදහස් කරන්නේ මොකක්ද? උපජාල ලිපිනය කියලා අදහස් කරන්නේ සබ්නෙට් ඇඩ්‍රස් එක. හරි සර්. හරි මේ අසුනි වාගේ උත්තරේ හරි. අසුනි ලස්සනට හදලා තියෙනවා ඒක. හරි සර්. ඔන්න මැසේජ් දාලා ඩිලීට් කරලා දිනනවා. එහෙම බෑ. දැන් බෑ මැසේජ් දාලා ඩිලීට් කරන්න බෑ සුදීප. ආයි ගාන්ට වාදන්න ඕන. කොච්චර වෙලා යනවද? මැසේජ් ගෙන්න ගන්න එපා. ඉන්න සර් දාන්න. දාන්න රශිනී හරි ඈ. हाँ सर right සුදීප හරි. සුදීප මේ හොයපු විදිය දාලා නැහැ පුතේ හැබැයි. සුදීප හරි. වාගේ උත්තරේ හරි. හැබැයි ඔයා හෙව්වේ කොහොමද කියලා දාලා නැහැ. හිතේ ඇති. මම දන්නවා හිතේ තියෙන එක හරි කියලා. ඒක පුළුවන්කම තියෙන නිසානේ හදන්නේ. හැබැයි මේකේ උත්තරේ හොයපු ක්‍රමේ දාන්න ඕන. එතකොට තමයි වඩාත් පැහැදිලි. සංසන්දනාත්මක අර්ථයන් වල ඇතිය. අනිත් අයත් දාන්න. ඒකටම ලියන්න. කිසියම් කර්මාන්ත ශාලාවක් ස්ථානගත කළ යුතුයි. කිසියම් කර්මාන්ත ශාලාවක් ස්ථානගත කළ යුතුයි.
දිලුම් හරි. ඇන්ජිල වෙලා ගන්න වැඩි. ඇනා වෙලා ගන්න වැඩි. සඳලි සඳුනි අනිත් අය කාලේ ගන්නවා වැඩි. දැන් මේවා දන්න ප්‍රශ්න දන්න දේවල්. ඇන්ජිල උත්තරේ හරි. ඇන්ජිල උත්තරේ හරි. යන්න යන්න. කවන්නේ අපි දැන් තව චුට්ටකින් වැඩි වෙලා නැහැ. මම මේ ටික බලලා පාඩම ඉවර කරනවා අංජලියන්. මේ බෝනික්ක ෆොටෝ එකක් දාලා තින්නේ කවුද? අර බෝනික්ක ෆොටෝ එකක් දාලා තින්නේ කවුද? බෝනික්ක හැනාද? හරි හැනා වාගේ උත්තරේ හරි. හැනාගේ උත්තරේ හරි. අපේ ක්ලෝස් කරා. සඳලි ඔයාගේ උත්තරේ මොකක්ද මේකේ?
මට ප්‍රශ්නේ තේරෙන්නේ ආ ප්‍රශ්නේ තේරෙන්නේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ප්‍රශ්න ආ ඔව් සර් කොතනද තේරෙන්නේ නැත්තේ? මොකද්ද ඔයාට කොතනද තේරෙන්නේ නැත්තේ කියන්නකෝ බලන්න. ප්‍රශ්නේ ඔයා ලියාගත්තනේ පුතේ. කියන්න බලන්න කොහෙද තේරෙන්නේ නැත්තේ කියලා. ආයි කියවන්න බලන්න මට ඇහෙන්නේ. අර ලිපිනේ IP ලිපිනේ උපජාල ලිපිනේ සහ දක්වන්න අර ලිපිනේ IP ලිපිනේ උපජාල ලිපිනේ වාද දක්වන්න කියලා තියෙන්නේ. නෑ සර් 192.168.1/27 යන IP ලිපිනේ උපජාල ලිපිනේ සහ දක්වන්න. ඒකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එකට ඕන බිට් ටික හොයාගෙන ඒ ටික කරා සර්. ආ අර මට තේරෙන්නේ අර උපජාල ලිපිනේ සහ දක්වන්න කියන්නේ. නෙට්වර්ක් ඇඩ්‍රස් එකට ඒකේ බිට් කීයක් තියනවද? නෙට්වර්ක් ඇඩ්‍රස් එකට 24යි. සබ්නෙට් එකට සබ්නෙට් ID එකට නෙට්වර්ක් ඇඩ්‍රස් එකට නෙවෙයි බිට් 24 තියෙන්නේ නෙට්වර්ක් ID එකට. ඒක නිතරම මතක තියාගන්න ඕනේ. සබ්නෙට් ID එකට බිට් කීයද එතකොට? 3යි. 23යි. 3යි සර්. හරි 3යි. 3යි. හරි host ID එකට 5යි. බිට් 5යි. right. එතකොට සබ්නෙට් ID එකට බිට්ස් 3යි කියන්නේ සබ්නෙට් කීයක් හදන්න පුළුවන්ද මෙතන? 8ක් පුළුවන්. සබ්නෙට් 8ක් පුළුවන් හදන්න. හරි සබ්නෙට් 8ක් හදාගත්ත හැකි. එතකොට සබ්නෙට් 8ක් හදන්න පුළුවන්. host ID එකට බිට්ස් කීයක් තියෙනවද? 5යි. 5යි. host ID එකට බිට්ස් 5ක් කියලා කියන්නේ සබ්නෙට් 8ක් හදන්න කියන්නේ අපි හිතමු සබ්නෙට් 8ක් හැදුවා. මේ හදන හැම සබ්නෙට් 8කම IP address හදන හැම සබ්නෙට් 8කම IP address කීයක් issue වෙනවද? IP address කීයක් issue වෙනවද? කොහොමද ඒක හොයන්නේ? හදන හැම සබ්ජෙක්ට් මේ සබ්නෙට් 8කම කියන්නේ සබ්නෙට් 8ක් හදන්න පුළුවන් මේ හැම සබ්නෙට් එකකම හැම සබ්නෙට් එකකම IP address කීයක් issue වෙනවද? host එකේ host bits වල දෙකේ බලය. දෙලොම් කියුණාස. පොඩ්ඩක් ඉන්න. මම දන්නවා දෙන්නයින් එක්කෙනෙක්ගෙන් පනින බස් ගාලා. අද සද්ද අඩුයි හැබැයි අනිත් එක්කෙනා. මොකද තරහ වෙලාද අපිත් එක්ක? ඒ වගේ සර්. නෑ සර් ටිකක් අද නිදිමත. මට හිතුණා. අනික කම්මැලි වෙනද වගේ නෙමෙයි. මාර කම්මැලි. මම දන්නා හේතුව මොකක්ද කියලා ඒක. එක්කොයි. ඒ මොකද සර්? අපි වෙනද මුලින් ගණන් හදනවනේ. ඔව් ඒක තමයි. මාත් හිතේ. හරි. අහන් ඉන්නකොට නින්ද යනවා හිටපු ගම. ඒක තමයි. ඒක වෙනවා මේ වෙලාවේ නැගිට්ටාම. ඇත්තම කතන්දරේ අද මටත් ඒ දත්තේ ටිකක් තිබ්බා. මම තව වැඩකටත් එක්ක මං හරියට 3යි නැගිටිනකොට මේ බොරු කියන්න ඕනේ නැහැ. ඔයාලා ක්ලාස් එක පටන් ගන්න ටයිම් එක එනකොට මටත් මම මාර අමාරුයි හිටියේ. හරි දැන් මෙතන සඳලි හරි එහෙනම් අපි මේ ප්‍රශ්න අහන්න ඕන සඳලිගෙන් සහ කාගෙන්ද රශ්මිගේ හරි කොම් බලලා මල්ලෙන් පැන්නන එළියට කරන්න දෙයක් නැහැ
හරි. ඔව් එතකොට සඳලි කියන්න මට දැන් මේ අපි සබ්නෙට් 8ක් හදනවා. ඒ හදන එක සබ්නෙට් එකක IP ඇඩ්‍රස් කීයක් ඉෂු කරන්න පුළුවන්? ඒක හොයනේදී මම කියලා දුන්නා. අතන හොස්පිට් 8ක් පුළුවන් සර්. 8ක් පුළුවන් නේ. 8ක්? 8ක්. නෑ අපි හදන්නේ මෙතන සබ්නෙට් ID එකට බිට්ස් 3ක් වෙන් වෙනවා කියන්නේ සබ්නෙට් ID එකට බිට්ස් 3ක් වෙනවා කියන්නේ රශිනි මට කියන්න සබ්නෙට් කීයක් හදන්න පුළුවන්ද? හොස්පිට් එකේ මේ ඒ කියන්නේ තින බිට් ගානේ බලය බලන දෙකේ බලය. කීයක් පුළුවන්ද ඒක? කියන්න රශිනි. 32ක් පුළුවන්. හරි නෑ මං ඇහුවේ මං අහපු එකට නෙවෙයි උත්තරේ දුන්නේ. ඔයා දීපු උත්තරෙත් හරි. මං ඇහුවේ දැන් මෙතන බිට් 3ක් වෙනස් වෙනවානේ. බිට් 3ක් තියෙනවානේ. සබ්නෙට් ID එකට බිට් 3ක් තියෙනවානේ. එතකොට සබ්නෙට් ID එකට බිට් 3ක් තියෙනවා නම් බිට් 3ක් වෙන් වෙනවා නම් සබ්නෙට් ID කීයක් හදන්න පුළුවන්ද කියලා. කීයක් හදන්න පුළුවන්? කීයද? 8යි. පොරාට කියන්නේ. ඒක තමයි එතන. කවුරු හරි ළඟ ඉන්නවද දන්නේ නැහැ. යාට ඇහෙන්නේ නැතිලු කියනවා. නෑ සර් 8යි. දැන් සඳලිට ඒක තේරුණා. සඳලි ඒක හදලා තියෙනවා 8 අරගෙන තියෙනවා. එතකොට සඳලි ඔයා host ID එකට බිට් 5ක් වෙන් කරලා තියෙනවනේ. host ID එකට බිට් 5ක් වෙන් කරලා තියෙනවා. ඒ බිට් 5න් ඔයාට හදා ගන්න පුළුවන්. හරිද? මේ හැදෙන සබ්නෙට් 8 8න් එක සබ්නෙට් එකක IP කීයක් ඉෂුව වෙනවද කියන එක. කොහොමද ඒක හදාගන්නේ? හොස්පිට් 5ක් ඉතුරු වෙලා තියෙනවා. හොස්පිට් 5ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ හොස්පිට් 5 අපි බලනවා දෙකේ බලයක් විදියට. කීයද? 2 5යි. 2 5 කියන්නේ කීයද? 32යි. එතකොට ඔයාට IP ඇඩ්‍රස් 32ක් ඉෂුව කරන්න පුළුවන්. හරිද? IP ඇඩ්‍රස් 32ක් ඉෂුව කරන්න පුළුවන්. ඔන්න ඔය ඕක හිතාගත්තාම ඔයාට ටට්ටක් ගාලා ඔළුවෙන් ක්‍රියේට් කරගන්න පුළුවන් මේ සබ්නෙට් කැඩෙන විදිය. IP ඇඩ්‍රසස් 32ක් ඉෂුව කරන්න පුළුවන් කියලා කියන්නේ පළවෙනි සබ්නෙට් එකේ සබ්නෙට් ID එක කීයද? දැන් මේ තියෙන ඇඩ්‍රස් එකත් එක්ක ගත්තාම 192.168.1.33 නේ දුන්නේ. ඇඩ්‍රස් එකක් විදියට දුන්නේ 192.168.1.33. එතකොට මෙතන බැලුවහම මේ network IDs වෙනස් වෙන්නේ නැහැ නේ කවදාකවත් මේ network එකේ. ඒක ඒ විදියටම තියෙනවා. එතන වෙනස් වෙන්නේ host එක පැත්ත. දැන් උතන ඔයා හදාගත්තා මේ මං කියපු විදියට ඔයා හොයාගත්තනේ සබ්නෙට්ස් කීයක් තියනවද? එක සබ්නෙට් එකකට ඇඩ්‍රස් කීයක් ඉෂු කරන්න පුළුවන්ද කියලා. එක සබ්නෙට් එකකට IP ඇඩ්‍රස් ඉෂු කරන්න පුළුවන් 32ක්. 32ක් නම් ඉෂු කරන්න තියෙන්නේ. එතකොට බලනවා මේ අනුව පළවෙනි සබ්නෙට් එකේ පළවෙනි IP එක මොකක්ද වෙන්නේ? පළවෙනි සබ්නෙට් එකේ පළවෙනි IP එක. එහෙම නැත්නම් සබ්නෙට් ID එක මොකක්ද වෙන්නේ? 192.168.1.0 තේරුණාද? ඔව් සර්. 192.168.1.0. එතකොට ඒකේ අවසාන ලිපිනේ වෙන්නේ කීයද? 192.168.1.32. 32 වෙන්නේ කොහොමද?
අපිට 32ක් IP ලිපින 32ක් පෙන්වන්නේ මොන විදියටද? 0 1 2 3 4 5 6 7 8 කියලා ගිහිල්ලා තමයි 32ක් එන්නේ. එතකොට 32 වෙනි IP address එක කීයද? 31. broadcast 32 වෙනි IP address එක කියන්නේ කීයද? 31. එයා තමයි broadcast address එක වෙන්නේ. දැන් පැහැදිලිද මං කියපු එක? ඔය 32 ගණන් කරන්නේ IP address එක බිඳුවේ ඉඳන්. 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 තේරුණාද? ඔව් එතකොට දැන් මේ පළවෙනි උපජාලයට අයිති වෙනවද මේක? 33 නේ තියෙන්නේ. පළවෙනි උපජාලයට අයිති වෙන්නේ නැහැ. ඊළඟ උපජාලය පටන් ගන්නෙ ඊළඟ උපජාලය පටන් ගන්න IP එක මොකද්ද? අපි 31කින් ඉවර වුණා නම් පළවෙනි උපජාලය දෙවෙනි උපජාලය කීයෙන්ද පටන් ගන්නෙ? 32. 32කින්. ඉතින් අහලා තියෙන්නේ මොකක්ද එයාගේ? උපජාලයේ ලිපිනනේ අහලා තියෙන්නේ. උපජාල ලිපිනය. උපජාල ලිපිනය කියලා කියන්නේ මොකක්ද? subnet address එක. subnet address එක කියලා කියන්නේ මොකක්ද? ඒ අදාළ උපජාලයේ ජාල ලිපිනය. කීයද උපජාලයේ ජාල ලිපිනය? උපජාලයේ ජාල ලිපිනය කීයද? 32. දැන් තේරුණාද? සඳලි ඔව් තේරුණාද? තේරුණා මේක තවත් විදියකට හදන්න පුළුවන්. මේ මම මේ ඔය අර ඉරි අරහෙමේ අඳින්න නැතුව පහසු ක්‍රමයක් මම මේ කතා කරේ. දැන් අපේ දරුවෝ හදලා තිනවා මේක තවත් ක්‍රමයකට. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේක තවත් ක්‍රමයකට හදන්න. මොකක්ද දන්නවද? ඉස්සෙල්ලා දීපු IP address එක බයිනරිස් වලට හරවනවා. දීපු IP එක බයිනරිස් වලට හරවනවා. ඊළඟට මොකද්ද දන්නවද කරන්නේ? මෙතන මේ දීලා තියෙනවානේ මේ CIDR එක 27ක් කියලා. CIDR එක 27ක් වෙනකොට ඔයාලට එතන දැනගන්න පුළුවන් පහසුම දෙයක් තියෙනවා. මොකද්ද? CIDR එක 27 වෙනකොට එතන දැනගන්න පුළුවන් පහසුම දෙයක් තියෙනවා. මෙතනට එන්නේ subnet mask එකක්ද එහෙම නැත්නම් custom subnet mask එකක්ද කියන එක. ඒක තේරුම් ගන්න ඕන. දැන් මෙතන උපජාල තියෙනවනේ. උපජාල තියෙන නිසා එනවා custom subnet mask එකක්. කොහොමද custom subnet mask එකක් දාන්නේ? මේ වගේ class C එකක උපජාලය අනුව දැන් මෙතන තියෙනවා subnet ID එකට bits 3ක් වෙන් වෙලා. එහෙමනම් මොකද්ද class C IP එකක class C IP address එකක subnet එක වෙනුවෙන් subnet mask එක වෙනුවෙන් වෙන් වෙනවා උපජාලක් තියෙනවා නම් network ID එක සම්පූර්ණයෙන්ම එක වෙනවා. ඒ වෙනුවෙන් අර තියෙන උපජාල වෙනුවෙන් වෙන් වෙන subnet ID ටිකත් එක වෙනවා. වෙන වෙන subnet bits ටිකත් එක වෙනවා. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් එතනින් මොකක්ද මේකේ custom subnet mask එක. ඊළඟට මෙහෙම custom subnet mask එක සොයාගත්තාම මේ custom subnet mask එක සහ ඉහත දීපු IP ලිපිනය ගලපනවා AND operator එකකින්. AND operator එකකින් ගලපුවාම එනවා ටක් ගාලා වාට එතෙන්දී මේ network එකට අදාළ මොකද්ද? මේ network එකට අදාළ ජාල ලිපිනය. කියන අදාළ උපජාලයට අයත් ජාල ලිපිනය. දැන් පැහැදිලිද මේක? සඳලි පැහැදිලි. දැන් ඔයා හදලා තියෙන විදිහටම ඔයා හදලා තියෙන මෙතන මේ custom subnet mask එක හොයාගෙන
ඔයා කස්ටම් ඔව් සබ්නෙට් සර් මාස්ක් එක එතන යටින් ඔය ලියලා තියෙන මේ දීපු IP address එක ලියලා ඒක AND gate එක දැම්මට පස්සේ එන උත්තරේ ඊට පස්සේ හරිනේ. හරියටම හරි. ඇන්ඩ් එක දාපු ගමන් ඔයාට උත්තරේ එනවා. ඒ එන උත්තරේ ඔයා ඕනි නම් ඩෙසිමල් වලට හරව ගන්න. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. රයිට්. හොඳයි. එහෙමනම් ඉන්න මාර ග්ලෙයා එකක් වැටෙනවා. ඉන්න ග්ලෙයා එකක් එනවා. හරි. එහෙමනම් අපි ආපහු හම්බෙනවා කවදටද? සඳුදා උදේට. හෙට හම්බෙන්නේ නැහැ. සඳුදා. ආව් සඳුදා. ඇයි? සර් සඳුදාද දැන් ඉරිදා වෙනවට තියෙන්නේ? ඇයි ඔයගලන්ට බෑ කිව්වනේ ඉරිදා? ඕ බෑ තමයි. නෑ මම දන්නේ කවදද තියෙන්නේ කියලා. ඇයි කිව්වේ නැද්ද? නෑනේ. අපි ගිය සඳුදාත් කරන්න ඉඳලා මං හිතන්නේ මගේ මේ මුන්දේ කේස් එක නිසා අන්ත ක්ලාස් එක නැවැත්තුවා. සඳා තියෙන්නේ පුතේ. කිව්වේ නැද්ද? අපේ second in command co-pilot කිව්වේ නැද්ද? සර් ඉතින් අර සර් කියවනේ සවුන්ඩ් කරනවා කියලා. ඉතින් මම හිතුවේ ළමයා දන්නවයි කියලා. හරි කවන්නේ. ඒක කවන්නේ. මේ සඳුදා තියෙනවා පුතේ ක්ලාස් එක 5ට. right? හරි සර්. right. ඔය දෙන්න නිසා හොඳයි. හරි සර් thank you. ඔයා සහ රෂී නිසා තමයි ඔක change. Thank you sir. welcome. මේ දෙතට මට ටිකක් ඉරිදා මේ චුට්ටක් වැඩිපුර නිදාගන්නයි. දාගන්න පුළුවන්. ඒත් බෑ මට 8ට එකක් තියෙන. දැන් ඔයාලගේ එක ඉවර වෙලා දැන් අපි කලින් ඉරිදා උදේනේ දැම්ම ඉරිදා කියන්නේ කලින් ඉරිදා 11 මාට තිව්වේ. ඒක නැතුව ඉරිදා උදේනේ දැම්ම. එතකොට ඔයාලගේ ඉවර වෙනවත් එක්කම තව එකකට සෙට් වෙනවා. ඒ නිසා මට එතකොට ඉරිදා ටිකක් වැඩිපුර පොඩ්ඩක් පැයක් විතර වගේ චුට්ටක් නිදා ගන්න පුළුවන්. නිදාගෙන පුළුවන්. සඳුදා තියෙනවා. ඔයාලගේ එක තියෙනවා. ඔයාලගේ ඉවර වෙලා තියෙනවා. ඊළඟට 10 වසර එකක් තියෙනවා. ඒක ඉවරලා තියෙනවා. ආපහු NDA එක. පිට යන්නේ සඳුදා. ඒකත් ඉවර වෙලා ඊට පස්සේ ආයෙ තියෙනවා අනිත් එක නම් හවස 4:00ට දී. අතන පිට යනවා. සර් කමක් නැහැනේ. කමක් නැහැ. ඉතින් ප්‍රශ්න නැහැ. ඉතින් කවුලක් නැහැ. මොකද ඔයාලා හැමදාම වෙනල දරුවෝ පුතේ. ඒ නිසා මං ඒගොල්ලෝ එහෙම ඉල්ලීමක් කරාම ඒක අතහරින්නේ නැහැ. ඔයාලා හැමදාම ක්ලාස් එකට එනවා. ඒ නිසා තමයි මම කල්පනා කළා මම ඒක මගේ සැක්‍රිෆයිස් එක කරේ. හැබැයි මං කරන සැක්‍රිෆයිස් එකේ ඔයාලා උපරිම ප්‍රයෝජනේ මට අවසානයේදී අරන් පෙන්නනවා. එච්චරයි මට ඔය ක්ලාස් එක දෙන ටිකේ ඒ විදිහටම විභාගෙ ලියලා ලකුණු ටික අරන් පෙන්නනවා. විභාගෙ ඉතින් කවදා දැන් හැබැයි තියෙන විදිහට සමාජයට තව මාස 2ක් විතර ඇතුළත දෙසැම්බර් විතර වෙනකොට ටෙක් යන්නත් පුළුවන් වෙයි. දැන් මේ ওই නිවුස් වල අපිට ඇහෙන දේවල් කියන්න බෑ. සර් එතකොට මේ කෝස් එකේ මාස 6ට වැඩිය තියෙනවනේ අවුරුද්දක් විතර. ඔව්. ඉතින් ඇදෙනවනේ ළමයෝ. දැන් අපිට මැයි මාසේ මුකුත් කෙරුන්නේ නැහනේ. මැයි මාසේ කිසි දෙයක් කෙරුන්නේ නැහැ. ඊට පස්සේ ජුනියර් වල ඉඳන් පටන් ගත්තා. ඔහොම යනවා. ඉතින් ෆිසිකල් ක්ලාසස් වලදී වගේ නෙවෙයිනේ ඔන්ලයින් එකේදී. ඔන්ලයින් එකේදී ඉතින් අර පොඩි ඩිලේස් වෙනවා. එහෙම වෙනවා. ඊළඟට ප්‍රැක්ටිකල්ස් නෑ ඔයගොල්ලන්ට. දැනට ඊට පස්සේ ආපහු ප්‍රැක්ටිකල්ස් කරන්න ඕන. ප්‍රැක්ටිකල්ස් වලට ආපහු කාලයක් දෙනවා කියලා තියෙනවා අපිට. ටෙක් පටන් ගත්තොත් ඉතින් එනකොට ඉතින් ඔක අවුරුද්දක් විතරයි. සර් ඊට පස්සේ දෙසැම්බර් වල අලුතෙන් ගැසට් කරනකොට අපිට වෙන කෝසස් වලට යන්න බෑ නේද මේක ඉන්නව නම්. එහෙම වෙන එකක් නෑ මේ සැරේ. මොකද මේ සැරේ ඒක මොකක් හරි කන්සිඩර් කරයි ඒගොල්ලෝ. එහෙම වෙන එකක් නෑ මේ සැරේ.
දන්නේ නැහැ කොහොම කරයිද කියලා. එක්ක සමායට ඕගලන්ට තව පොඩි කාලයක් එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න පුළුවන්. ඒ එක්ස්ටෙන්ෂන් වලින් පස්සේ මේක ගැසට් කරයිද කොහොම කරයිද කියලා දන්නේ නැහැ. ගිය අවුරුද්දේ දෙසැම්බර් වලට ගැසට් කරේ අපිට පටන් ගත්තේ මාර්තු වල වගේ. මාර්තු වල ඔව්. මාර්තු වල පටන්ගෙන අපි දවසයි ක්ලාස් එක කරේ. ඔව් සර්. ෆුල් ටයිම් ඒවා කලින් පටන් ගත්තට පාර්ට් ටයිම් ඒවා පහ වුණානේ. ඒ නිසා සතියයි කරන්න උනේ. සතියයි අරගොල්ලන්ට මම දවස් 2යි. එතකොට මම කරේ දවස් 3යි ක්ලාස් එක. ඔයාලට සතියයි. ඊට උඩින් සති දෙක නෑ. ඊට උඩින් තියුනේ මේ අප්‍රේල් අවුරුද්දට කලින් දවස් දෙකක් තියුනේ. ඒ දෙක කරා. මිහිරානිටයි අර තව එක ළමයෙකුටයි. එච්චරයි. අවුරුද්දෙන් පස්සේ ඒගොල්ලෝ ඒ දෙන්නත් නෑ. ඕගොල්ලෝ තමයි ආයෙ මුලින්ම වැච්ච. සර් අවුරුද්දෙන් පස්සේ නෙවෙයිනේ අපි ආවේ අවුරුද්දට ඉස්සෙල්ලා සතිය නේද? අවුරුද්දෙන් පස්සේ නේද ආවේ? නෑ. අවුරුද්දට කලින් එක සතියක් ආවේ ඊට පස්සේ අවුරුද්දට නිවාඩු දුන්නා. එහෙම නිවාඩුව තික්කැස්සුණා. හරි. කොහොම හරි ඔයාලා එක සැරේයි මට මුණ ගැහුණා. නේ? එක දවසේ අපි කරේ ක්ලාස් එක. ඔයාලගේ. මට ඇත්තටම දැන් මේ මතක හරියටම මතක තියෙන්නේ නෑ සර්. අපි කරේ අප්‍රේල් 24 පන්තිය. කොහොමද? මගේ මතකේ අවුරුද්දෙන් පස්සේ තමයි කරේ. මට හොඳට මතකයි. මොකද අවුරුද්දට කලින් කරේ සකුනිට සහ මිහිරානිට. ඒ දෙන්න මුල්ම ළමයි දෙන්න ඒ දෙන්න. පස්සේද? ඔව් මුල්ම ළමයි දෙන්න ඒ දෙන්න. ඒ දෙන්නට ක්ලාස් කරා. ක්ලාස් අර මේ කොරෝනා වැඩි වෙලා අර නවත්තන්න හදලා පාරනේ අපි හිටියේ. ළමයි යවන්නද කියලා මොකක්ද එකක් කියලා. අවුරුද්දෙන් පස්සේ ඊට පස්සේ තමයි අවුරුද්දෙන් පස්සේ බැච් එක ඕගොල්ලෝ ආවා. අර දෙන්න පලාතක නැහැ ඊළඟ. බලන්න එක දවසයි ක්ලාස් එක කරේ. මට මූණ මතක තියෙන්නේ හරියටම රශිනිය මතකයි. ඉස්සරහා හිටියේ එහා පැත්තේ කෙළවරේ. ඉස්සරහාම ඩෙස්ක් එකේ නේ රශිනිය. එහෙමනේ. ඔව් මායි කසුනි. කසුනිද මේ පැත්තේ හිටියේ මට මතක නැහැ. ඔව් කසුනිත් එක තමයි. ඔයාව මතකයි සඳලිව මතකයි. සඳලි හරියට මට කෙලින් ඩෙස්ක් එකේ හිටියේ. ඊළඟට දයාන්ව මතකයි. දයාන් අර විකාරයක් කරානේ. පළවෙනි දවසේ දෙන්න බෑ. සර් මල්ලකප තමයි සොනාලි බිනරී හිටියේ. එහෙමද? මට මතක නෑ එච්චර. ඔයාව මතකයි. සොනාලි තමයි මේ ගොඩක් උසයි. ඒක නිසා මට හොඳට මතකයි. right. ඔයා හිටියා. ඊට පස්සේ මට අංජිලව ටිකක් මතකයි. දිලුම් මතක නෑ. දිලුම් දැන් ඉතින් මට මේකෙන් වීඩියෝ එක දැකලා මතකයි. දිලුම් මතක නෑ. අංජිල මතකයි. ඔය ටික තමයි මතක තියෙන්නේ. දයාන්, රශිනි, සඳලි, අංජිල. ඉන්දියනේ ඔරෙන්ජ් IT එකේ වැඩ කරපු කවුරුද? නම නම් මම දන්නේ නැහැ. ඔරෙන්ජ් IT එකේ දීපද නිලංග. එයාව මතකයි. එන්නේ නෑ නේ සර්. ඒක තමයි දැන් දිලුම් කතාත් කරා කිව්වා. ඉතින් සමහරට මේ නෑ සර් එයා මොනවද කරනවා කිව්වා මේ මොකද කෝස් එකක් පටන් මොකද කතාවක් කොහොමද මේ මිනිහට වැඩක් ඇති. එතන වැඩක් ඇති. එතන ඔව් කොහොමද සර් වැඩ කරන්න ඕනි කිව්වා. ඔන්ලයින් නිතරම අර ටාගට් එක කවර් කරන්න තියෙනවා කිව්වා. ඒ වගේ ඒවා ඒ කියන්නේ මේ ඒ වගේ ඒවත් එක්ක ගොඩක් වෙලාට මෙහෙම එකට එද වෙන්න අමාරු වෙනවා. ඒක වෙන්නත් ඇති. ඊළඟට විරාන් මට මතක නෑ. නිලංග මතකයි. විරාන්ට නම් මතක නෑ. විරාන්ටත් අපි එහෙම chance එකක් දුන්නානේ. එයාට මොකද පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකේ ජොබ් එක හම්බුණා කිව්වනේ. මට සර් කවුරුත් ඔය අර මේ ඉන්ටර්වයුව ආවට පස්සේ මෙතන හිටපු කවුරුත් නෑ. සුදීපයි විරානුයි ඩිලංකයි තමයි. ඒ තුන් දෙනා තමයි හසුන්තයි. ඔන්න ඔය හතර දෙනා තමයි මේ හොඳටම කතා කරලා සෙට් වුනේ. මට අංජල මතකයි. අංජල කොහේ හරි වැඩ කරනවා කිව්වා. කෝපරේටිව් වැඩ කරන කතාව කිව්වා. මට ඒක මතකයි.
මම නැගිටලා ඇහුවනේ කට්ටිය කොහෙද වැඩ කරන්නේ කියලා. අංජලව මට එතනින් මතකයි කෝපරේටිව් වැඩ කරනවා කියපු එක. මුණත් මතකයි. අනිත් අය මතක නැහැ. අනිත් අය ඔය කොහොම කීප දෙනෙක් මතක නැහැ. සොනාලිලා හැමදාම මතක නැහැ. මේකෙන්ම තමයි සෙට් උනේ. ඔන්ලයින් ක්ලාස් එකෙන් අනිත් අය මතක නැහැ. හරි පුතේ එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තනවා. නවත්තලා ඊළඟ දවසේ ප්‍රශ්නකින් ඕ දෙයකින් තමයි පටන් ගන්න. නිදිමත යන්න. ප්‍රශ්නෙට කවුද සඳුනි කල්පනා ගැටලු තියනවද මොකුත්? අද කියපුවා තේරුණාද? ඔයාගේ මේ මට ප්‍රශ්න නම් හැබැයි දාලා තියුන්නේ නැහැ. හරි ඔයාට තේරුණාට ඔයා මේ හරි එවන්න. ඔයත් එවන්න සඳලිත් මට එවන්න. ඔයා සහ සඳලි දෙන්නම කරලා එවන්න ඕන. සඳලි ඔයාගේ එරර් එක හදලා එවන්න. රයිට්. ඔයාගේ කල්ලුත් ප්‍රශ්නයක් දාලා තියුණානේ ඒකයි එරර් එක හදලා එවන්න. මේ දෙකම මම බලලා තියන්න. හරි එහෙනම් පුතේ මොකද කරන්නේ අපි ෆොටෝ එක අරගමු ඉන්න ටිකේ. ඊයේත් ගන්න මතක නැත්නම් රශිනි මතක් කරේ නෑ. ගමු බලන්න ෆොටෝ එක. අද දයානුත් නෑනේ දිලුමුත් ගියා. හරි. කසුනි ඉන්නවා. රයිට්. රශිනි ඉන්නවා. සඳලිත් ඉන්නවා. සඳුනිට බැරිද වීඩියෝ කොන් කරගන්න? Sleeping to the gun. Hari මුණු අහගන්න. right okay. එහෙනම් දරුවනේ හෙට නෙමෙයි අනිද්දා උදේ 5ට හම්බ වෙමු. 5ට මෙන්න රශිනි මේ ඔයා හොඳයි මැසේජ් එකක් දාන්න ඒක හොඳයි. මම දැක්කා ඊයේත් මැසේජ් එක දාලා තියෙනවා. ඒ විදිහට පොඩි රිමයින්ඩර් එකක් දාලා මතක් කරමු නැත්නම් හෙට ඉරිදානේ. එතකොට ආපහු ඔක සඳට මතක් වේද කියන්න බෑ. ඒ නිසා මම මැසේජ් එකක් දාන්න හැමෝටම. හරිනේ? right. හොඳයි පුතේ එහෙමනම් සුබ දවසක්. කවුරුත් ප්‍රවේශමෙන් ඉන්න. සඳ උදේ 5ට හම්බ වෙමු. Have a nice day to you all. Thank Thank you, sir.